අයිබෝවන් බැලුම්ගල විශේෂ සාකච්ඡාවක් සඳහා තමයි නෙත් FM රේඩියෝව අද දවසේ සූදානම් වන්නේ. දේශීය වෛද්‍ය ක්‍රමය සම්බන්ධව මේ දිනවල විශේෂ කතාබහක් ඇති වෙලා තිනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසයට මුහුණ දීමේදී දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රබලත්වය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මේ වෙනකොට ඇති වෙලා තිනවා. ඒ සම්බන්ධව කතාබහ කරන්නයි අපි අද දවසේ සූදානම් වෙන්නේ. අපි ආරාධනා කරා මේ කතාබහට විශේෂයෙන්ම මේ දේශීය වෛද්‍ය ක්‍රමය සම්බන්ධව මේ දිනවල කතා බහ වෙන අන්තර්ජාලයේම ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. එතුමා තමයි කාය චිකිත්සාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආයුර්වේද විශේෂඥ වෛද්‍ය චන්දශ්‍රී වැලිවිට වෛද්‍යතුමා. ඒ වගේම මේ දේශීය වෛද්‍ය ක්‍රමය මේ සමාජගත කිරීමට සමාජයේ කතිකාවක් සඳහා පෙළඹවීමට පිටිපස්සෙන් ඉඳන් සහයෝගය දෙන තව කෙනෙක් අපි හඳුන්වා දෙන්න කැමතියි ඔබට. ඔහු තමයි වෘත්තියෙන් ඔහු ඉංජිනේරුවෙක් චාරුක කරුණාරත්න මහත්මයා. මේ දෙදෙනාත් එක්ක තමයි අද දවසේ අපි මේ කතා බහ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් බෙහෙත් හොයාගත්ත කියන එක, ඖෂධ හොයාගත්ත කියන එක බොහෝ රටවල් වලින් මේ වෙනකොට ප්‍රතිචාර දක්වමින් සිටිනවා. ඒ වගේම අපේ රටේ ඇතුළේ විවිධ පර්යේෂණ සිද්ධ වෙනවා කියලා ආරංචි වෙනවා. නමුත් තහවුරු වෙච්ච කිසිදු දෙයක් මේ වෙනකොට සොයාගෙන නැහැයි කියන එක තමයි අපේ වාර්තාවලට අනුව පැහැදිලි වෙන්නේ. ඒ වගේම ඊයේ දවසෙත් මේ සම්බන්ධව විවිධ රටවල් වලින් මේ ඖෂධය සම්බන්ධව විවිධ තොරතුරු ගලාගෙන එන මොහොතේ තමයි චාරුක මහත්මයා මම ඔබ දෙසට මුලින්ම යොමු වෙන්නේ. මේ දේශීය වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් මේ මොහොතේ කතිකාවක් ඇති වෙලා තිනවා. විශේෂයෙන්ම ඔබ මේ සම්බන්ධව මේ කතිකාව සමාජගත කිරීම සඳහා පෙළඹවීමක් ඇති කරන කෙනෙක් හැටියට ඉදිරියට ඇවිල්ලා තිනවා. ඇයි මේ මොහොතේ මෙවැනි දෙයක් කරන්න ඕන කියලා ඔබට හිතුනේ? ඇත්තම චරිත මම ඉංජිනේරුවෙක් විදියට කරන්න පුළුවන් දේවල් ගොඩක් කරා මේ විවසන කාලෙදී. ආහාර ද්‍රව්‍ය බෙදා දීම, ඊට පස්සේ දුප්පතයන්ට සහ අසරණුණු අයන්ට උදව් කිරීමට, ඊට අමතරව වෙන්ටිලේෂන්ස් රෝහල් වල වෙන්ටිලේටර්ස් හදනවා නම් ඒ වලට සහභාගී වෙන්න, ඉන්න අමතරව රෝහලක් අපි හදාගෙන ආව COVID-19 රෝහලක් වාට්ටුවක් මිනුවන්ගොඩ ඒකට සහභාගී වුණා. ඒ වගේ දේවල් සම්පත් දායකත්වයක් මම කරගෙන ආවයි. හැබැයි අපිට ඊට එහා දෙයක් කරන්න ඕනයි කියලා මට හිතුණා. මම මේ බැලුවේ මේ උඩුගම්බලා පීනනවා දෝ කියලා. ඒත් හැබැයි අපිට යථාර්ථයක් කරගන්න හම්බුණා. මොකද මේ අපිට ඒ දේවල් කරන්න පුළුවන් ඉෂුවරෝ මේ රටේ ඉන්නවා. ඒ කට්ටිය හොයන එක මට ඊට වැඩිය ලේසියි කියලා හිතාගෙන මං ඒ අය හැඳුනුම් හදාගෙන ඒ අයගේ ප්‍රතිකාරය අපි ලෝකෙට කොහොමද ගෙනියන්න ඕනේ, රටට ගෙනියන්න ඕනේ කොහොමද කියන විදිය යථාර්ථයක් බවට පත් කරගන්න මම උත්සුක වුණේ. ඉතින් ඒක බලනකොට මං ওই වෛද්‍යවරු දෙතුන් දෙනෙක් සමගම සාකච්ඡා කරා. හැබැයි මට එයින් ගම්ම වුණු එක දෙයක් තමයි අපිට ඒක තියෙනවයි කියන එක. මොකද ඒකට වෛරසයට බෙහෙත අපි ළඟ තියෙනවයි කියන එක. හැබැයි ඒකෙත් හොඳම බෙහෙත අපේ වෛද්‍යතුමා වැලිවිට වෛද්‍යතුමා ළඟ තියෙනවා කියන එකත් ප්‍රත්‍යක්ෂ වුණා. ඉතින් මම ඒක දිගින් දිගටම ගෙනියන්න තමයි උත්සුක වුණේ. හොඳයි චාරුක කරුණාරත්න මහත්මයා කියන විදිහට ඔන්න සුබ බලාපොරොත්තුවක් අපිට ඇති වෙලා තිනවා. මේ අපි ළඟ ඉන්න වෛද්‍යතුමා ළඟ චන්දසිරි වැලිවිට වෛද්‍යතුමා ළඟ බෙහෙතක් තියෙනවන්න හොයාගෙන. දැන් මේ කතාව අහපු ගමන් ඔබට ටිකක් සුබදායි බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වේවි. මේ බෙහෙත හොයාගත්තා නම් ඇයි තවදුරටත් මේ වගේ රෝගය අවසන් කිරීම සඳහා භාවිතා නොකරන්නේ කියන එක ගැන. මේ බෙහෙත ලංකාවෙන් හොයාගත්තා නම් ලංකාවේ අපිටත් ආඩම්බරයක්. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය නිසා තමයි මේ බෙහෙත සොයාගෙන තියෙන්නේ. වෛද්‍යතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නේ, ඇයි මේ බෙහෙත හොයාගෙන සද්ද නැතුව ඉන්නේ? බොහොමත්ම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඔබගේ ඍජු ප්‍රශ්නයට ඍජුම පිළිතුරක් දෙනවා නම් මේ කියන ඖෂධය දැනට රෝගීන් සඳහා භාවිතා කරනවා. ඒක නිසා මේක සැඟවීමක් වෙලා නැහැ. සැඟවලා තියෙනවා කියන එක අපිට පිළිගන්න අමාරුයි. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියන එකත් අපිට පිළිගන්න අමාරුයි. මේක ඖෂධයක් නිසා ඒ ඖෂධය භාවිතා කළ යුතු රෝගීන් වෙත, එහෙම නැත්නම් භාවිතා කළ යුතු පුද්ගලයින් වෙත වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ලබා දීලා තියෙනවා.
හොඳයි එතුමා ඔබතුමා ওই විදිහට කිව්වට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දවස ගානේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මාධ්‍ය හමු පවත්වනවා. මාධ්‍යවේදීන් හැටියට අපිට එහෙම ප්‍රකාශයක් කරලා තිබුණේ නැහැ. මෙවැනි බෙහෙතක් හොයාගෙන තිනවා මේක ප්‍රතිකාර සඳහා අත්අදහ බලමින් ඉන්නවා කියලා. ඇයි එහෙමනම් එවැනි ප්‍රසිද්ධ ප්‍රචාරයක් මේ සඳහා නොදෙන්නේ? ඒක මෙහෙමයි. අපි ඒකට උත්තරේ මට ආරම්භ කරන්න වෙන්නේ අපි මේ ගැටලුවට අවතීර්ණ වෙන විදිහත් පිළිබඳව පූර්ව හැඳින්වීමක් එක්ක. මාර්තු මාසේ 28 වෙනිදා 26 වෙනිදා වෙනකොට අපිට දැනුණා රටේ තත්ත්වය ලොකු අවදානමකට යන බව. ඊට ඉස්සෙල්ලානේ මාර්තු 26ටත් ඉස්සෙල්ලා තමයි මේ කොරෝනා ප්‍රශ්නේ ලංකාවේ තිබුණේ. තිබුණේ. එතකොට මාර්තු 26 වෙනිදා වෙනකොට එක රෝගියෙක් මරණයටපත් වෙනවා, දෙන්නෙක් මරණයටපත් වෙනවා, තුන් දෙනෙකුත් මරණයටපත් ওই විදිහට තත්ත්වය බරපතල වෙන බවේ මේ ලක්ෂණ අපිට පෙන්වුම් කළා. අන්න ඒ අවස්ථාවේදී අපි කල්පනා කරනවා මේ රෝග තත්ත්වය මේ විදිහට ව්‍යාප්ත වෙලා ගියොත් මේ රටේ ඉන්න මහ ජනතාවට කුමක් වෙයිද කියන එක. එතකොට අපි වෛද්‍ය විද්‍යාව උගන්වන ගුරුවරු හැටියට විශාල ශිෂ්‍ය පිරිසක් අපි ලෝකයට බිහි කරලා තියෙනවා. ඒ අයටත් ගැටලුවක් මතුවුණා. අපි දේශීය වෛද්‍යවරු හැටියට මේ ප්‍රශ්නයට මේ වගේ අවදානම් තත්ත්වයකටපත් වුණොත් රට අපි මොකද කරන්නේ කියන එක. මගේ ශිෂ්‍යයෝ මාව විමසන්න පටන් ගත්තා. ටෙලිෆෝන් වලින් මොකද හම්බෙලා කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ නේ අවස්ථාවේ. ඒ නිසා මේ දුරකථන වලින් නිතර ඇමතුම් ලැබෙන්න පටන් ගත්තා. මේ ප්‍රශ්නයට අපි කොහොමද මුහුණ දෙන්නේ? අපි මොකද කරන්න ඕන? ඉතින් මම ඒ අවස්ථාවට ඉතින් හැකි පමණින් ඒ අයට දැනුවත් කිරීමට උත්සාහ කළා. මේ වගේ ප්‍රශ්නයකදී පුජ්‍යලිකව එක ශිෂ්‍යෙක් වෙන් වශයෙන් දැනුවත් කිරීමකින් මේ කාර්යය කරන්න බෑ කියන එක මම තේරුම් ගත්තා. සාමාන්‍යයෙන් අපේ වෛද්‍ය ශිෂ්‍යෝ අපේ උපදෙස් පතන වෙලාවට අපි ඒ අයට උපදෙස් දෙනවා මේ අසවල් විදියට ප්‍රතිකාර කරන්න, මේ විදියට ප්‍රතිකාර කරන්න, මෙහෙම කරන්න කියලා අපි උපදෙස් සපයනවා. නමුත් මේ අවස්ථාවේදී එහෙම කරන්න පුළුවන්කමක් නැහැ, ඒක ප්‍රමාණවත් නැහැ. ඒක නිසා මම කල්පනා කළා මේකේ වෛද්‍යවරු සම්බන්ධ කරගැනීමේ ක්‍රමවේදයක්. ඒ වගේම මහ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න සමස්තයක් හැටියට සලකලා බලලා ඒ අයපත් වෙලා තියෙන දුෂ්කරතාවලට විසඳුමක් හැටියට අපි සංවිධානාත්මක වැඩසටහනක් කළ යුතුයි කියන එක. ඒ වෙනකොට රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙනුත් විවිධ වැඩසටහන් එහෙම නැත්නම් සංවිධානගත වීම තිබුණ බව අපිට ආරංචි ලැබුණා. නමුත් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ හැටියට මම මගේ ආයතන ප්‍රධානී මහාචාර්ය ජනිතා එළියනගේ මැතිණිය සමග සාකච්ඡා කළා. ඇත්තටම ඉස්සෙල්ලාම එතුමිය තමයි මට මේ ආමන්ත්‍රණය කළේ. එතුමිය මට කතා කළා මට සාමාන්‍යයෙන් ડોક્ટર චන්සිරි කියලා කතා කරනවා මේ ප්‍රශ්නෙට මොකද්ද කරන්න පුළුවන්. ඒ වෙනකොට මම සැලසුම හදලා ඉවරයි දැන්. මැඩම් මට කතා කරනකොට මම සැලසුම හදලා ඉවරයි. මම කිව්වා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මෙන්න මේකයි කරන්න ඕනේ. මේ විදිහට කරමු කියලා. එතකොට එතුමිය එක සැනින්ම මට ඒකට මේ ප්‍රසාදය පළ කළා. අපි මේක කරමු. ප්‍රොපෝසල් එක ලියන්න කියලා. ඊට පස්සේ මම ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති සැලැස්මක් සැකසුවා. සලසලා ඒක එතුමියට බාර දුන්නා. එතුමිය මට ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවසරය ලබා දුන්නා. ඒ අවසරය ලබා දුන්නාට පස්සේ ඒ වෙනකොටත් මම අවසරය ලැබෙන තෙක් නිකන් හිටියේ නෑ. මම අනිකුත් සංවිධාන කටයුතු කරගත්තා. වෛද්‍යවරු සම්බන්ධ කරගත්තා. මේ සියලු දෙනාම ශිෂ්‍යයෝ නිසා ඉතාමත්ම පහසු වුණා. ඒ වගේම අපි මාධ්‍ය තුලින් වෛද්‍යවරුන්ව දැනුවත් කරන්න පටන් ගත්තා. මෙහෙම අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. එතකොට අපේ සැලැස්ම තුළ තිබුණේ ස්වේච්ඡා පදනම මත සේවාව සැලසීම. එතකොට වෛද්‍යවරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. අපි මේ සේවාව සපයන්න සූදානම් කියලා. ඊට පස්සේ අපි එයාවට දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. රෝග තත්ත්වය පිළිබඳව, අවදානම පිළිබඳව, ඉදිරියට මේකෙදී මුහුණ දෙන්න තියෙන තත්ත්වයන් මොනවද? ඒවට කළ යුතු
ප්‍රතිකර්ම මොනවද මේ ආදී කාරණා පිළිබඳව ඒ අයව දැනුවත් කළා. ඒ වගේම අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වුණා. ඒව අධ්‍යයනය කළා කොහොමද අපි රටට අවශ්‍ය කරන ආරක්ෂාව මහ ජනතාවට අවශ්‍ය කරන ආරක්ෂාව කොහොමද සපයන්නේ කියලා අපි සංවිධානාත්මකව සැලසුම් සහගතව කටයුතු කළා. දැන් එතකොට මේ කියන ඖෂධය මේ හදිසියේම දඩස් ගාලා මේ කොරෝනා ආපු ගමන් හදාගත්ත බෙහෙතක් නෙවෙයි. මේ ඖෂධය මම යම්කිසි කාල පරිච්ඡේදයක් තුල රෝගීන් සඳහා භාවිතා කරපු ඖෂධයක්. ඒ ඖෂධයේ නිර්මාණය වීම පිටුපස තියෙන්නේ මේ හා සමානම අභියෝගයක් තමයි. මම හිතන්නේ මේ වෛද්‍යතුමා හොඳ අදහසක් ඉදිරිපත් කරේ කියන එක. එතනදී මේ දැන් මේ කොරෝනා සඳහා විශේෂයෙන් ඖෂධය භාවිතා කරද්දී යම් යම් රෝගී මට්ටම අනුව තමයි ඖෂධ භාවිතා කරන්න ඕනේ කියලා බටහිර වෛද්‍ය ක්‍රමය අනුව දැනුම් දීලා තියෙන්නේ. දැන් ඔබතුමා කියනවා මේක මේ කොරෝනා සඳහා නෙමෙයි සාමාන්‍ය සඳහන් කර සරල වෛරසයක් සඳහා යොදා ගන්නා ඖෂධයක් විය හැකියි කියලා මම විශ්වාස කරනවා මීට කලින් අත්අදහා බැලීමක් කරලා තිබිට. එවැනි දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලේ ඔය කොරෝනා සඳහා ඔබතුමාලා යොදා ගන්නවා කියන ඖෂධය මීට කලින් අත්අදහා බැලීමක් කරලා තිබුණාද? කරලා තිබුණා. ඒ මොන වගේ දේවල් සඳහාද? ඒ කියන්නේ මේ ඖෂධය නිර්මාණය වෙන්නේ මගේ අතින් මේ අපි ගාවට රෝගීන් එනවනේ ප්‍රතිකාර ගන්න. ඒන ප්‍රතිකාර ගන්න එන රෝගීන් අතර අපිට හම්බ වෙනවා මේ හදිසියේ එනවා උණ ගැනිලා. එහෙම නැත්නම් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇති වෙලා ප්‍රතිකාර ගන්න එනවා. සමහර රෝගීන් කොටසක් ඉන්නවා ඒ අය පළවෙනියෙන්ම Tamanට අසනීප තත්ත්වයක් හැදුනාම බටහිර වෛද්‍යවරයෙක් හම්බ වෙලා අවශ්‍ය උපදෙස් අරගෙන ප්‍රතිකාර ලබා ගන්නවා. තවත් සමහර පිරිසක් ඉන්නවා ඒ ඖෂධ භාවිතා කරන්න බැරි නිසා එහෙම නැත්නම් අතුරු උපද්‍රව හෝ වෙනත් අසාත්මික ක්‍රියාකාරීත්වයකට ලක් වෙන්න නිසා ඒගොල්ලෝ වෙනත් වෛද්‍ය ක්‍රමයක සහාය පතනවා. තවත් පිරිසක් ඉන්නවා ස්වභාවයෙන්ම ඒ අය දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලට රුචිකත්වයේ දක්වනවා. ඒ දේශීය වෛද්‍ය ප්‍රතිකාර තමයි අනුගමනය කරන්නේ. මෙන්න මේ අයට මේ ආසාදන තත්ත්වයන් ඇති වුණාම ඒ අය අපිව විමසනවා. අපෙන් ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මීට ඉහතදී එක්තරා අවස්ථාවකදී රෝගියෙක් දරුණු ලෙස මේ රෝග මේකට ගොදුරු වෙච්ච අවස්ථාවකදී මම ඔය කියන ප්‍රතිකර්මය සැලසුම් කළා. හොඳයි. විවිධ ආශ්‍රිත ඇතිවෙච්ච ආසාදනයක්. හොඳයි. වෛද්‍යතුමනි මේ ඊළඟ ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් මම අහලා තියෙන දෙයක් බැක්ටීරියාවත් එක්ක සටන් කිරීමේදී ඊටා ප්‍රබල බටහිර වෛද්‍ය ක්‍රමය කියන එක. මේකේ සත්‍යතාවයක් තියෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමයට වඩා බටහිර වෛද්‍ය ක්‍රමේ ශක්තිතාවයක් තියෙනවද බැක්ටීරියාව සමග සටන් කිරීමේ? ඔව් පැහැදිලිවම මේ බැක්ටීරියා ආසාදන ඇති වුනහම අද පවතින ඖෂධවල ස්වභාවය බලපුවාම ඒවේදී නූතන වෛද්‍ය විද්‍යාත්මකව සොයාගෙන තියෙන ඖෂධ වර්ගවල ප්‍රබල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. වඩා සාර්ථක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීම ඒ බැක්ටීරියා ආසාදන සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ නැහැ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සතුව බැක්ටීරියා නාශක ඖෂධ නැහැ කියන එක. දැන් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමවලදී පාවිච්චි කරන උපක්‍රම සහ ඖෂධ අමුද්‍රව්‍ය අපි එදිනෙදා පරිසරයෙන් සොයාගන්න බෙහෙත් පැලෑටි වලින් සකස් කරගන්නේ. එතකොට මේ බෙහෙත් පැලෑටි වල පරීක්ෂණාත්මකව තහවුරු වෙලා තියෙනවා විවිධ බැක්ටීරියා විශේෂ වලට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා කියලා. එහෙම තියෙනවායි කියලා තහවුරු කරලා තිබුණා වුණාට ඒවා පරීක්ෂණාගාර මට්ටමින් කරපු තහවුරු කිරීම. නමුත් චිකිත්සාමය වශයෙන් තහවුරු කිරීමුත් ඒ අතරතුර පවතිනවා. නමුත් ඒවා ප්‍රාමාණික නැහැ. ඒ කියන්නේ ප්‍රමාණවත් නැහැ. එතකොට දැන් මෙතෙන්දී ගැටලුවක් මතුවෙනවා. එහෙමනම් දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන ඖෂධ සංයෝග සංස්කරණ තුලින් බැක්ටීරියා ආසාදන විනාශ කළ නොහැකිද කියලා. ඒකට උත්තරේ මෙහෙමයි. බැක්ටීරියා ආසාදනයක් ගත්තත් ඒකෙත් විවිධ මට්ටම් තියෙනවා. එතකොට සුළු ආසාදනයක් නම් ඒ කියන්නේ ඒක රඳා පවතින්නේ ශරීරය තුල ඉන්න ජීවත් වෙන බැක්ටීරියා සංඛ්‍යාව මත. එතකොට බැක්ටීරියාව සුළු සංඛ්‍යාවක් ඉන්න අවස්ථාවකදී අපි හිතමුකෝ සැරව බිබිලක් වගේ එකක්, එහෙමත් නැත්නම් කුරුලෑවක් වගේ එකක්, එහෙමත් නැත්නම් පොඩි තුවාලයක් වගේ පවතින අවස්ථාවකදී අපිට දේශීය ඖෂධ වලින් ප්‍රතිකාර කරලා ඉවරලා සුවපත් කරගන්න පුළුවන් බැක්ටීරියා නාශක ගුණය ඒ ඖෂධ වල තියෙන ප්‍රමාණය ප්‍රමාණවත්. නමුත් තේරුම් ගන්න ඕනේ
බැක්ටීරියා ආසාදන ඊ타ත්ම දරුණු තත්වයට පත් වෙනවා ශරීර අභ්‍යන්තර ව්‍යුහයන්ට මේ බැක්ටීරියාවල් ඇතුණා. විශේෂයෙන්ම රුධිරගතව බැක්ටීරියා පවතින අවස්ථාවකදී ස්නායු පද්ධතිය ආශ්‍රිතව බැක්ටීරියා පවතින අවස්ථාවකදී ඒ වගේම හෘදය පෙනහළු ඒ වගේම වකුගඩු ආශ්‍රිතව බැක්ටීරියා මගින් ආසාදන ඇති කරලා තියෙන අවස්ථාවකදී මේ කියන ඖෂධ වලින් ඒ බැක්ටීරියා ගහණය විශාල ගහණයක් විනාශ කරන්න බෑ. ඒ తত্ত্বය බටහිර ඖෂධ වලටත් එහෙමම තමයි. ඒ කියන්නේ බැක්ටීරියා ගහණය වැඩි වෙන තරමට ඖෂධයේ අසාර්ථක වෙනවා. ඒ නිසා සමහරලාට ඔය අපි අහලා තියෙනවා සෙප්ටිසීමියා තත්ත්වය ඇති වෙලා රෝගීන් මැරුණා. එහෙම නැත්නම් සෙලියුලයිටිස් හැදිලා රෝගීන් මරණයටපත් වුණා. හැබැයි මේ බෙහෙත් නැතුව නෙමෙයිනේ බෙහෙතුත් දීලා ඒ සිද්ධ වෙන්නේ. ඇයි එතකොට මේ බෙහෙත් අසාර්ථක වෙන්නේ? අසාර්ථක වෙන්නේ බෙහෙතේ තියෙන ක්‍රියාකාරීත්වයේ අභිබවා බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය ඉස්මතු වීමේ ප්‍රතිඵලය. දැන් අපි කෙනෙක් මතවාද ගොඩනගනවානේ. දැන් අපි යම ප්‍රකාශ කරපුවාම ඒක අරමුණු කරගෙන තව මතවාද ගොඩනගනවා. එතකොට කෙනෙකුට මතවාදයක් ගොඩනගන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුල බැක්ටීරියා ආසාදන සුව කළ නොහැක කියලා. එහෙම එකක් නැහැ. දැන් අපි බී තියෙනවා, හාල් තියෙනවා, ඒ වගේම එළවලු වර්ග තියෙනවා. නමුත් ඒවා ඒ විදිහටම නෙමෙයිනේ අපි ආහාරයට ගන්න. අපි ඒවා සංස්කරණය කරගන්න ඕනේ. එතකොට ඒක රසවත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් බත් බවට පත් කරගන්න ඕනේ. එළවලු තම්බලා මාළු පිණි දාලා උයලා එහෙම කරලා තමයි අපි ආහාරයට ගන්න. ඒ වගේ මේ කියන ඖෂධත් අපවට තියෙන කැලෑවෙන් හොයාගන්න මේ කොළපොතු මුල් මල් ගෙඩි ඇට ඕවා තමයි පාවිච්චි කරන්නේ. මේවා සංස්කරණය කරලා අර බැක්ටීරියාවන් ගහණය විශාල වෙනකොට ඒක විනාශ කිරීමට ශක්තිමත් වෙන මට්ටමට මේ ඖෂධය දියුණු කර ගන්න ඕනේ. හොඳයි. මම හිතන්නේ මේ චාරුක කරුණාරත්න මහත්මයා දෙසට මම නැවත වතාවක් යොමු වෙන්න කැමතියි. මේ ඔබතුමා උත්සාහ ගන්න දේ මේ සමාජගත කරන්න මේ தત્ත්වයේ උඩ පුළුවන් කමක් ලැබෙවිද? අනිවාර්යයෙන්ම ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. ඇත්තටම අපේ මේ වික්‍රමාරච්චි ලැබ් එකෙත් මම හිතන්නේ මේක ටෙස්ට් කරලා තියෙනවා. ඇත්තටම ටෙස්ට් කිරීමක් කියන්නේ අපි විද්‍යාත්මකව කරනවා නම් පරීක්ෂණ නිගමන සහ නිරීක්ෂණ සහ නිගමන. ඇත්තටම මේ ඒ තුන් ගොල්ලම මේ වෙද්දි කරලා ඉවරයි. මොකද මේ ප්‍රතිකාරය මීට ඉස්සර දීලා තියෙනවා. ඒ ලෙඩ සුව වෙලා තියෙනවා. සයිඩ් ඉෆෙක්ට්ස් ඇදිලා නැහැ. ඉතින් අපි ආයමත් මේක පිටිපස්සට ගන්නවා කියන්නේ ශාකසාරයේ තියෙනා වූ කිමිකල් ප්‍රොපර්ටිස් හොයන එකක් තමයි බලන්න තියෙන්නේ. ඇත්තටම මේ අඩංගු වෙන්නා වූ සියලුම දේවල් අපිට නිකන් උනත් කන්න පුළුවන් මේ ජාතින්. එතකොට මං හිතන්නේ ඒකේ මේ ඒ ඔක්කොම එක්ක අහුණන් පස්සේ වසක් විසක් හැදීමේ කිසිම සම්භාවිතාවක් නැහැ. අනිත් එක මේක දීලා සුවුණු ලෙඩු බහුතරයක් ඉන්නවා මීට ඉස්සරේ ඉඳන්. ඉතින් අපිට මේ ආයමත් ටෙස්ට් කිරීමට අවශ්‍ය නම් අපි ඒ ගැන කතා කර යනවා මේ වෙද්දි තර්ඩ් පාටි ලැබ්ස් එක්ක මෙතුමලා ඊට ඉස්සර පරීක්ෂණ කරලා තියෙන්නේ. අපිට ඉතින් ආයමත් ක්‍රොස් චෙක් කිරීම සඳහා නැවත අපි ලෑස්ති වෙලා තියෙනවා මේක කිමිකල් කොම්පොසිෂන්ස් ටික චෙක් කරලා බලන්න. හොඳයි වෛද්‍යතුමනි, මේ මගේ ඊළඟ ප්‍රශ්නය තියෙන්නේ දැන් අපි දන්නවා අපිට දවස ගානෙම වාර්තා එනවා මේ කොරෝනා රෝගය සම්බන්ධයෙන් සුව වෙන ප්‍රමාණය, එතනින් එහාට ගියාම රෝගය නැවත වතාවක් වැළඳෙන ප්‍රමාණය සහ අපේ වාසනාවට මරණයට පත් වෙන ප්‍රමාණය ඉතාමත් අල්ප වශයෙන් තියෙන රටක් හැටියට ගත්තන් පස්සේ දැන් ඔබතුමා නිෂ්පාදනය කරපු මේ ඖෂධය භාවිතා කරලා එහෙම සුව වුණු රෝගීන් ඉන්නවා කියන එක ඔබතුමා කියනවා. මට කියන්න පුළුවන් මොන අවස්ථාවන් වලදීද මේ භාවිතා කරලා තියෙන්නේ? කා සඳහාද මේක ඔබතුමා යොමු කරලා තියෙන්නේ සුව වෙන්න තැනකට එන්න? ඔව්. එතකොට අපි මම අර කලින් නවත්තපු තැනටම මේක එකතු කරලා කියන්න. දැන් මේ වැඩ කටයුතු සංවිධානය කළාට පස්සේ අපිට විවිධ ප්‍රදේශ වලින් දුරකථන ඇමතුම් ලැබුණා. විශේෂයෙන්ම ලැබුණේ වැඩිපුර ප්‍රමාණයක් ලැබුණේ විදේශ රටවලින්. එතකොට මේ විදේශ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් තමයි දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබුණා. එතකොට ඒ අය කිව්වේ අපිට කොරෝනා හැදිලා තියෙනවා, පොසිටිව් වෙලා තියෙනවා. නමුත් අපි අද අසරණ තත්වයටපත් වෙලා ඉන්නවා. අපිට ප්‍රතිකාරයක් නැහැ. ස්පිතාලයකට යන්න බෑ. ස්පිතාලයකදී අපිව බාරගන්නේ නැහැ. අපිට පිළිසරණක් නැහැ. හුස්ම ගන්න ඒගොල්ලන්ගේ තියෙන රෝග ලක්ෂණත් අපිත් එක්ක කියන ඉතින් කැස්ස තියෙනවා, උණ තියෙනවා, හුස්ම ගන්න බෑ වගේ දේවල් කියනවා. එතකොට ඒ අනුව අපි සැලසුම් කරපු ක්‍රමවේදය අනුව මේ ප්‍රතිකාරය නිර්දේශ කරන්න බලපුවාම ඒ රටවල
ඒ බෙහෙත් වර්ග සොයා ගැනීමේ දුෂ්කරතාවයක් තිබුණා. එතකොට අපිට සිද්ධ වුණා ඒක මේ අපි කරන ප්‍රතිකාරය විකල්ප ක්‍රමයකට පරිවර්තනය කරන්න. හරි. එතකොට විදේශීය රටවල ජීවත් වෙන රෝගීන්ට ශ්‍රී ලාංකික රෝගීන්ට අපි කරපු ප්‍රතිකාරය එකක්, ශ්‍රී ලංකාවේ අයට කරපු ප්‍රතිකාරය තව එකක්. එතකොට මෙතන ප්‍රතිකාර දෙකක් තියෙනවා. දැන් විදේශ රටවල අය එහෙම ප්‍රතිකාර ලැබලා සුවය ලැබුවද? අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාම සුවය ලැබුවා. ඒ කියන්නේ දැන් මේකේ මේ ඖෂධයේ යම් යම් ප්‍රමාණවල වල අන්තර්ගතයේ යම් යම් වෙනසක් තියෙනවද? මම හිතන්නේ දැන් හුඟ දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ අපේ කාලගුණ තත්ත්වය, මේ දේශීයත්වය, මේ අපිට බලපාන දේවල් මේ රෝගයේ සුවීමේදී බලපානවා. දැන් විදේශ රටවල් වල තියෙන දේශගුණක තත්ත්වය වෙනස්. එතකොට මේ ඖෂධය සහ ඒව ගලපගන්නේ කොහොමද ඔය කියන විදිහට? ඔව් දැන් අපි ඖෂධයක් ගත්තාම මේ ඖෂධයක් අපි නම් වශයෙන් හඳුන්වනවානේ. ඉඟුරු වෙන්න පුළුවන්, ඔත්තමල්ලි වෙන්න පුළුවන්, වෙනිවැල් ගැට ඔය ආදී නම් වශයෙන් හඳුන්වනවා. නමුත් මේවා ඖෂධයක් හැටියට සංස්කරණය වුණාට පස්සේ අපේ ශරීරය තුළට අන්තර්ගත වෙන්නේ ඉඟුරුවත් කොත්තමල්ලිවත් වෙනිවැල් ගැටවත් නෙවෙයි. එතකොට ඒක ඇවිල්ලා ඖෂධ මිශ්‍රණයක් යන්නේ. එහෙම නැත්නම් රසායනික මිශ්‍රණයක්. අද අපි ගොඩක් මේ දැනුවත් අයනේ සමාජය තුල ඉන්නේ රසායන විද්‍යාව ගැන දන්න අය ඉන්නවා. එතකොට මේ කසායක් කියලා කියන්නේත් natural chemical mixture එකක්. නැත්නම් අපි තවත් විදියකින් කිව්වොත් natural phytochemical mixture එකක් කියලා. ඒ කියන්නේ ශාකවල තියෙන රසායනිකවල මිශ්‍රණයක් තමයි අපි ශරීරගත කරලා තියෙන්නේ. හැබැයි එක රසායනිකයක් නෙවෙයි. රසායනික වර්ග ගණනාවක් තියෙනවා. එතකොට මේ රසායනික වර්ග අන්තර්ගත වෙන දැන් අපි හිතමු ඉඟුරු වල තියෙන රසායනික. අපි අඳුරගෙන තියෙනවා මේ රසායන විද්‍යාත්මක වශයෙන්. දැන් අපිට ඉඟුරු නැති රටක ඉඟුරු භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ඉඟුරු වෙනුවට යමක් භාවිතා කරන්න පුළුවන් අර ඉඟුරු වල තිබිච්ච රසායනික වලට සම රසායනික තියෙන වෙනත් අල වර්ගයක් තිබුණොත් අපිට බොහෝ දුරට ඒක භාවිතා කිරීමේ යෝග්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ 100%ක්ම සාර්ථක නැති වුණත් අපිට සාධාරණ මේ ඒ කියන්නේ අර සර්වාභාවයේ තණ්ඩුලම් කියලා කතාවක් තියෙනවා අපේ සංස්කෘතවල. සර්වාභාවයේ තණ්ඩුලම් කියලා කියන්නේ වෙන මොකුත්ම නැත්නම් බත්. ඒ වගේ. එතකොට වෙන කිසිම ඖෂධ වර්ගයක් නැත්නම් තියෙන එක අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ තමයි ඒගොල්ලන්ට මේ අනිත් වෙනත් ඖෂධයක් නැත්නම් ඔය වෛද්‍යවරු ඒකට ප්‍රතිකාර කරන්න පෙළඹෙන්නේ නැත්නම් එතකොට gedarat මොනක්වත් නැත්නම් තියෙන දෙයකින් අපි මේ ප්‍රතිකාරය කරනවා. ඒක තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල තියෙන විශේෂත්වය. හොඳයි. තියෙන දෙයකින් ප්‍රතිකාර ක්‍රමය කරලා එහෙම සුව වෙච්ච අය ඉන්නෝ කියන එකයි වෛද්‍යතුමා කියන්නේ. ඊට අමතරව මේ චානුකරුණරත්න මහත්මයාගෙන් මම අහන්න කැමතියි දැන් මේකේ සමාජගත කිරීමේ කාර්යය ඔබතුමා කරට අරගෙන ඉන්නවා. මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක හෝ එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යවරිය එක්ක හෝ එහෙම නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එක්ක හෝ දැනට සාකච්ඡාවක් පවත්වලා තියෙනවද? මම මේක කතා කරන්න ඉස්සර ඇයි අපි මෙතෙන්ට මම මෙතෙන්ට සහ මාත් එක්ක ඉන්නවා ගොඩක් විද්වතුන් මාගේ පිටිපස්සෙන් ඒ අයගෙත් පූර්ණ ආශිර්වාදය තියෙනවා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න. මම ඒක ගැන කතා කරන්නේ ඉංජිනේරුවෙක් විදිහට මම බැලුවා මේ ඩේටාස් ඇනලයිස් කරා. මම බැලුවා ජපානයේ ඉඳන් ඇමරිකාව වෙනකන් කොහොමද මේ රෝග ව්‍යාප්තිය සහ මරණ වෙලා තියෙන්නේ. එතකොට දැනගන්න ලැබුණා ලක්ෂයක් විතර හැදිච්ච කියන්නේ රෝගේ බිහිවුණු චීනේ ලක්ෂයකට ආසන්න ආසාදිතයන් තිබුණත් හැබැයි මිය ගියේ 4000 ගාණක්. එතකොට මේක අනිත් පැති වලට ගියාපම ව්‍යාප්ත වෙන්නේ මහජනතාවගේ ගැවසීම මත දැන් මම හිතන්නේ මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට රෝගේ හැදිච්ච රටේ අඩුවටත් හැබැයි රෝගේ ව්‍යාප්ත වුණු නගරවල ඉංගලන්තය, ප්‍රංශය, ඉතාලිය සහ ඇමරිකාව ඒ කියන රටවල ඇමරිකාව 55000ක් වෙනවා ඊයේ මියගේ පෙරස. එතකොට මම නිකන් කල්පනා කරලා බැලුවා මම chart එකකුත් දැන්දා මේක මෙහෙම වෙන්නේ හේතුවක් තියෙන්න ඕනයි කියලා. එතකොට බටහිර විද්‍යාවෙන් ඉහළට ගියපු රටවල් ඔය මම කියපු රටවල් ටික අපි කියන්නේ බටහිරින් වෙස්ටර්න් මෙඩිසින් එනවා නම් හොඳම රටවල් ටික තමයි ඔය මම කිව්වේ. එතකොට ඒ රටවල් වලත් රෝගීන් මෙච්චර ප්‍රමාණය මිය යනවා නම් සහ හැදිච්ච චීන රටේ මෙච්චර අඩුවට වෙන්න මොකක් හරි පිටිපස්සේ දෙයක් තියෙනවා. ඊට පස්සේ මම ඔය ගැන අන්තර්ජාලයේ බැලුවා. ගවේෂණය කරනකොට මට දැන් හම්බුණු දෙයක් තමයි චීනේදී ඒ කට්ටිය
හොට් ප්ලේට්ස් තියලා වතුර ස්ටීම් කරලා තව බෙහෙත් වර්ග දාලා මේ අය යාළගේ යාළගේ දේශීය බෙහෙත් වගේක් වට්ටුරු වගේ කරන් තිනවා. ඒකයි මම හිතන්නේ ඒක එළියට දාන්න නැත්තේ ඉන්නේ. ඒකෙන් තමයි මේ වගේ 4000 ගානකට අඩු කරගෙන දැන් මම හිතන්නේ ඒකට බිය නැතුව මහජනතාවට එළියටත් යන්න දීලා සංචාරක බැරියර් සිටන් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන් ඒකෙන් සක්සස් කියන එක. ඉතින් එහෙම බලපුවම මම දැනගත්තා මට බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක මේකට බේතක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තියෙන්නේ දේශීය ආයුර්වේදයේ සහ හෙළවෙදක මේක අන්තර්ගත වෙලා තියෙනවා. ඒකෙන් අපිට අනිවාර්යයෙන්ම ශරීරයට මම දන්නවා අනිවාර්යයෙන්ම මොකක් හරි බෙහෙතක් ගත්තාම ඉංග්‍රීසි බෙහෙතක් ගත්තාම මේකේ සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. මම බැලුවා අර ඉංගලන්තේ දීලා තියෙන වැක්සින් එකෙත් ડોක්ටර් චිම්පන්සිගේ වෛරස් එක කරගෙන දීලා තියෙන. ඒකෙත් සයිඩ් ඉෆෙක්ට්ස් සහ හෙඩ් එක්ස් එන්න පුළුවන් කියලා ඒකෙම CNN මේකෙම දාලා තියෙනවා. ඉතින් මම බැලුවහම අපේ වෙයි සයිඩ් ඉෆෙක්ට් එකක් වෙන්න විදිහක් නැහැ. මොකද අපි ගස් කොළ පොතු වලින් අර හදපු දෙයක් අරගෙන දෙන්නේ. එතකොට ඒකේ ඒවා මේ වෙදකමට ගන්න ගස් පොතු. ඉතින් ඒවයි කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ කියන එක සාක්ෂාත් වුණෙන් පස්සේ තමයි මේක ඉදිරියටම කරගෙන යන්න අපි උනන්දු වුණේ. හොඳයි. දැන් මගේ ප්‍රශ්නේ වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වලට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරලා තියෙනවද කියන කාරණාව. ඒ සම්බන්ධව මොකද? ඒ සම්බන්ධයෙන් මම එතෙන්ට එන්න ගියේ. දැන් අපි මේක මට්ටමකට ගෙනාවෙන් පස්සේ අපි දැනුවත් කරලා තියෙනවා. අපිට ඇත්තටම ආයුර්වේද කොමසාරිස්තුමා එන්නයි කියලා තියෙනවා. මම හිතන්නේ අඟහරුවාදා හමු වෙන්න මේ ගැන තව ඉදිරියට කතා කරන්න සහ මේන් ඔබට යන්නේ කොහොමද කියන එක දැනුවත් කරන්න. අපි මේ පිළිබඳව මුලින්ම World Health Organization එකේ ડોક્ટર ටෙඩ්‍රොස් මැතිතුමාවත් අපි දැනුවත් කරා මෙහෙම ඖෂධයක් තියෙනවා කියලා. මොකද මේක රටට බලපවත්වන සහ රටට මේ ගොනු කරන්න පුළුවන් ලඝු කරන්න පුළුවන් රෝගයක් නෙමෙයි. මේක ලෝක ව්‍යාප්තව තියෙනවා. ඉතින් ලෝකෙට පණිවිඩයක් දෙන්න ඕන නිසා අපි එතුමාවත් ආමන්ත්‍රණය කරලා තියෙනවා. දැන් අපිට මම හිතන්නේ පාත් එකක් හම්බෙලා තියෙනවා මේක ඉදිරියට ගෙනියන්න. අපිට පුළුවන් අනිත් තියෙන සීලුම දෙනත් එක්ක කතා කරලා සාමූහිකව අරගන්න පුළුවන් ඉදිරි ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ වෙමු. මොකද අපි දැනුත් කල් ගියා වැඩි. ඉක්මන් වෙමු. හොඳයි වෛද්‍යතුමනි මේ මට කියන්න පුළුවන්ද මේක දේශීය වශයෙන් අත්අදහා බලලා කොයිතරම් ප්‍රමාණයක් රෝගීන් දැන් මේ වෙනකොට සුව වෙලා ඉන්නවද ඒ කා සඳහාද මේ අත්අදහා බැලීම සිද්ධ කරලා තියෙන්නේ කියලා? ඔව් සංඛ්‍යාත්මක වශයෙන් නම් මේක දවසින් දවස වෙනස් වෙනවා. මම මගේ මතකයේ හැටියට බැලුවොත් අපිට මුලින්ම කොරෝනා පොසිටිව් රෝගීන් හම්බ වෙනවා ආරක්ෂක අංශවලින්. නාවික හමුදාවේ මේ අත්හදා බැලීම ඔබතුමාලා සිද්ධ කරලා තියෙනවද? ඇත්තට මේක අත්හදා බැලීමක් නෙවෙයි. අත්හදා බැලීම කියන්නේ මේක හරියනවද නැද්ද කියලා බලන එක. මේක කලේ ප්‍රතිකාරයක්. මේක අත්හදා බලන්න තරම් අවිශ්වසනීයත්වයක් මා තුළ තිබුණේ නැහැ ඇත්තට. මොකද හේතුව මම මේක කොරෝනා කාණ්ඩයට අයිති වෙන වෛරස් එකක් බව අවබෝධ කරගත්තා SARS-CoV-2 කියන එක. එතකොට අපිට සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ කොරෝනා වෛරස් වලින්ම තමයි. ඒ වෛරස්ුයි මේ වෛරස්ුයි අතර තියෙන පොඩි වෙනසක් තියෙනවා. නමුත් උග්‍රතාවය වැඩි, බරපතලකම වැඩි, පැතිරී යාමේ වේගය වැඩි. ඒ ආදී කාරණා තියෙනවා. නමුත් අපිට පූර්ව අත්දැකීම් මත මේ නිගමනය කරන්න පුළුවන් මේකට ප්‍රතිකාරයක් කරපුවාම මේක සාර්ථක කරගන්න පුළුවන් කියන විශ්වාසයක් තිබ්බා මගේ. ඒක නිසා අත්අදා බලන්න දෙයක් තිබුණේ නැහැ. පළවෙනි රෝගීන් දෙන්න තුන් දෙනාට අපි ප්‍රතිකාර කරනකොට ඒගොල්ලෝ දවස් දෙකෙන් තුනෙන් සුවපත් වුණා කියලා කිව්වා. සුවපත් වීම කියලා මෙතෙන්දී අදහස් කරන්නේ රෝගියාට මේ සුවය ලැබීම. සුවය ලැබීම කියන්නේ පරීක්ෂණාත්මක වශයෙන් මේ PCR පරීක්ෂණය කරලා මේ වෛරසය නැහැයි කියලා මේ නෙගටිව් කියන ප්‍රතිඵලය නෙමෙයි මම මෙතෙන්දී අදහස් කළේ. ඒක නෙගටිව් වෙන්න තව දවස් ගණනාවක් යාවි. නමුත් රෝග ලක්ෂණ ආරම්භ වෙලා අපි හිතමුකෝ ප්‍රතිශ්‍යාව උණ කැස්ස ඒ වගේ ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් ඇති වෙනකොට සාමාන්‍යයෙන් 3 වෙනි දවස් 4 වෙනි දවස් වෙනකොට රෝග ලක්ෂණ උග්‍ර තත්වයකටපත් වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන්. ඒකත් රඳා පවතින පුද්ගලයාගේ මේ ශරීර ශක්තියේ ස්වභාවය මත. ඉතින් මිනිස්සෙකුට පීඩාවක් ඇති වුණාම ඒ අයට තියෙන අපහසුතාවයේ හිස රදයේ කැක්කුම මේ වගේ ඇති වෙනකොට අපි ප්‍රතිකාර පටන් ගන්නවා.
එතකොට මේ මුල් අවස්ථාවේදී මේ ප්‍රතිකාර පටන් ගත්ත නිසා දවස් 2කින් 3කින් සුවපත් වෙනවා. මේ ආසන්නම සිදුවීම මම පැහැදිලි කරන්නම්. ඔබතුමානම යම් බාධාවක් කරන්න මේක යම් කිසි විදියකින් වෙනත් කෙනෙක් වරදවා වටහා ගන්න පුළුවන් නිසා සහ මටත් හැඟෙන දෙයක් දැන් සෙම්ප්‍රතිශ්‍යාව තත්වය කැස්ස හෝ උණ හෝ කුමන හෝ ඇතිවෙන රෝග ලක්ෂණ මේ ඖෂධය භාවිතා කිරීමෙන් පහව යනවා කියන එක තමයි වෛද්‍යතුමා සඳහන් කරන්නේ. එතකොට එය කොරෝනා තත්ත්වයට බලපාන්නේ කෙසේද කියන එක මේ නිකන් ඇතිවෙච්ච මේ තත්ත්වයන් පහව යන්නක් වෙන්න පුළුවන්. මේක කොරෝනා සහ මුලින්ම මේ සුව වුණා කියලා ගන්න බෑ කියලා යමෙක් කියන්න පුළුවන්. ඒකට පිළිතුර මොකද්ද ඔබතුමාගේ? අපි තේරුම් ගන්න ඕනේ මේ කාරණේ. රෝගයක් ගත්තාම ඒ රෝගයක තියෙනවා රෝගය ඇතිවෙච්ච අවස්ථාවේ ඉඳලා එක්කෝ රෝගය අවසන් සුව වෙන අවස්ථාව දක්වා යම්කිසි ගමන් මාර්ගයක්. ඒකට අපි කියනවා course of the disease කියලා. එතකොට ඒ අනිත් පැත්තෙන් ගත්තාම සමහර විටක රෝගය ආරම්භ වෙනවා රෝගියා මරණයටපත් වෙනවා. එතකොට ඒ දක්වා යම්කිසි ගමන් කරන රටාවක් තියෙනවා. එතකොට මේ වෛරස් ආසාදන ගත්තාම මේක ශ්වසන ව්‍යුහය ආශ්‍රිතව ඇති වෙන ආසාදනයක්. ශ්වසන ව්‍යුහය ආශ්‍රිතව ඇති වෙන ආසාදනයකදී අනිකුත් ආසාදන එහෙම නැත්නම් වෙනත් වෛරස් විශේෂ නිසා ශ්වසන ව්‍යුහය ආශ්‍රිතව ඇති වෙන ආසාදනත් අතර වෙනසක් තියෙනවා. වෙනසක් තිබුණා වුණාට ඒ වෙනස රඳා පවතින සාධක විවිධාකාර වෙන්න පුළුවන්. රෝගයේ උග්‍රතාවය සාමාන්‍ය ප්‍රතිශ්‍යාවකට වඩා මේකෙදි වැඩි. රෝගය ආරම්භ වෙන්නේ ප්‍රතිශ්‍යාවක් එක්ක තමයි. හැබැයි කල්ගත වීමත් එක්ක කල්ගත වෙනවා කියන්නේ අවුරුදු ගණන් මාස ගණන් නෙමෙයි. ඒ මොහොතේ. ඔව්. හරි ඉක්මනට මේක ශ්වසන ව්‍යුහයේ තියෙන මර්මස්ථාන දක්වා පැතිරලා යනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද? මේ වෛරස් වර්ග සමහරක් වෛරස් වැඩි රුචිකත්වයක් දක්වනවා අපේ ශරීරයේ සමහර පටක කොටස් වලට ඇතුල් වෙන්න. ඒ කියන්නේ දැන් නාසය ආශ්‍රිතව ආසාදනයේ ඇති වෙලා තියෙන අවස්ථාවේදී මේ වෛරසයේ නාසය ආශ්‍රිත පටක කොටස් වලට තමයි වැඩි රුචිකත්වයක් පෙන්눔 කරලා තියෙන්නේ. සමහර වෛරස් විශේෂ තියෙනවා ඒවා ශරීරයේ වෙනත් පටක කොටස් වලට වැඩි රුචිකත්වයක් තියෙනවා. මම හිතනවා මේ කාරණේ පැහැදිලි වෙනවා. දැන් ඒඩ්ස් රෝගය ගන්නකො ඒකත් වෛරස් රෝගයක්නේ. එතකොට ඒඩ්ස් රෝගයේ ඇතුළේ වෙන වෛරසයේ රුචිකත්වයේ දක්වන පටක කොටස් වෙනස්නේ. ඒ වගේම අපි තව දැන් ලිංගික වශයෙන් සම්ප්‍රේෂණය වෙන රෝග තියෙනවා. ඔය හර්පිස් රෝගය කියන තත්ත්වය. ඉතින් ඒ රෝගයේදී ඒ වෛරස් ආසාදනය වෛරසයේ රුචිකත්වයේ දක්වන පටක කොටස් තවත් වෙනස්. එතකොට එන්සෙෆලයිටිස් මෙනින්ජයිටිස් වැනි රෝග අවස්ථාවලදී ඒ වෛරස් රුචිකත්වයේ දක්වන්නේ තවත්. ඒ වගේ මේ වෛරස් වල තියෙනවා විවිධ තැන්. මේ වැඩි මේ කැමැත්තක් තියෙන ස්ථාන. ඒ අනුව මේ කියන කොරෝනා වෛරස් එක ගත්තාම එයාගේ වැඩි රුචිකත්වයක් පෙන්눔 කරනවා ශ්වසන ව්‍යුහයේ පහළම කොටස් වලට. එතකොට ශ්වසන ව්‍යුහයේ පහළ කොටස් කියලා කියන්නේ අපි සාමාන්‍ය පාසල් යන අය පව දන්නවා මහා ශ්වාසනාලය කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ ඒක අනුශ්වාසනාල වලට බෙදිලා ගිහිල්ලා ක්ෂුද්‍ර ශ්වාසනලිකා සහ ගර්ත කියන අවයව කොටස් ටිකනේ අපි හඳුනාගෙන තියෙන්නේ සරලව. ඉතින් මේවා පටක විද්‍යාත්මක වශයෙන් ගත්තොත් ඊටාත්ම සංකීර්ණයි. ඉතින් මේක මර්මස්ථානයක්. මර්මස්ථානයක් කියන්නේ මේ ගර්ත කියන කොටස මර්මස්ථානයක්. ඒ වගේම අනුශ්වාස නලිකා කියන කොටසත් මර්මස්ථානයකට අයිති වෙනවා. එතකොට ගර්ත කියන කොටස දැඩි පීඩාවකටපත් වුණොත් මරණය සිද්ධ වීම බොහෝ දුරට මේ වළක්වන්න අමාරුයි. හරි. එතකොට දැන් කොරෝනා ආසාදනය එකපාරටම මේ ගර්ත වලට ගිහිල්ලා ආසාදනය කරන්නේත් නැහැ. ඉස්සෙල්ලා නහයෙන් ආසාදනය පටන් ගන්නවා. ඒකට ඒ අවස්ථාවේදී හරියම ප්‍රතිකාරයක් කරගන්න බැරි වුණොත් ඒක උගුරට පැතිරෙනවා. එතෙන්දිත් ප්‍රතිකාරයක් කරගත්තේ නැත්නම් අර මහා ශ්වාසනාලයට පැතිරෙනවා. ඊට පස්සේ අනුශ්වාසනාල වලට එහෙම ගිහලා අපි කතා කරනවානේ ශ්වසන අපහසුතාවය ඇති වුණොත් වෛද්‍යවරයා හමුවන්න කියන කතාවක්. ඒ කියන්නේ ශ්වසන අපහසුතාවය ඇති වෙනයි කියන්නේ අර මහා මේ අනුශ්වාසනාල ශුද්‍ර ශ්වාසනාලිකා ආශ්‍රිතව දැන් ආසාදනයේ ඒ දක්වා වර්ධනය වෙලා. හැබැයි එතනකන් නිකන් බලාගෙන ඉන්න උවමනාවක් නැහැනේ. ඊට ඉස්සෙල්ලා තව දවස් ගණනාවක් කලින් වෛරසය ඇතුල් වෙලා තියෙනවා. එතකොට වෛරසය ශරීරගත වෙලා අවම වශයෙන් දවස් 14ක් යනවා මේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ. රෝග ලක්ෂණ පෙන්눔 කරනවා කියන්නේ රෝගේ ආරම්භය කියලා අපි හිතමුකෝ. නමුත් ඊටත් දවස් 14කට ඉස්සෙල්ලා තමයි වෛරස් එක ශරීරගත වෙන්නේ. එතකොට අපි පුද්ගලයෙක්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම නම් අවශ්‍යතාවයේ තියෙන්නේ වෛද්‍යවරයාට ඒ ආරක්ෂාව සපයන්න පුළුවන් ස්ථාන ගණනාවක් තියෙනවා. එතකොට වෛරසය ශරීරගත වුණේ කවද කියන්නේ අපි හරියට දන්නේ නැහැ. ඒක නිසා අපි කාටත් පොදුවේ
ආරක්ෂක පියවරවල් අනුගමනය කරන්න පුළුවන්. වෛරසයක් ශරීරගත වුණත් නැතත් අපිට ඒ ආරක්ෂාව ගන්න පුළුවන්. ඊළඟට ඔන්න අපිට හම්බ වෙනවා රෝග ලක්ෂණ පහළ වෙන පිරිසක්. ඒ කියන්නේ අපි දන්නවා වෛරස් එක ශරීරගත වෙලා දැන් දවස් 14 පැනලා කියලා. එතකොට අපිට මේ රෝග ලක්ෂණ පටන් ගත්ත තැන ඉඳලා තවත් දවස් 14ක් හෝ 21ක් විතර වගේ කාලයක් යනම අර නියුමෝනියා තත්ත්වයටපත් වෙලා රෝගියෙක් මරණයටපත් වෙන්න. එහෙම නැත්නම් ඒ අතරතුරක් සිද්ධ වෙන්න පුළුවන් රෝගීන්ගේ ශරීර ස්වභාවය මත. ඉතින් අපි අර පළවෙනි දවසේ රෝග ලක්ෂණ අඳුනගත්තාම ඒ අවස්ථාවට ගැලපෙන ප්‍රතිකර්මය කරනවා. ඒ ප්‍රතිකර්මය කරපුවා මේතෙන්දී රෝගියා සුවපත් වෙනවා. එතකොට ඒ ප්‍රතිකර්මය හරියන්නේ නැහැ අර නියුමෝනියාව තියෙන රෝගියාට ප්‍රතිකර්ම එකයි. ඉතින් මේ සමාජයේ හෝ මං හිතන්නේ වෛද්‍යවරු නම් මේක හොඳට තේරුම් ගන්නවා. මේ සමාජයේ කොරෝනා වලට බෙහෙත් තියනවද ඒක සාර්ථකද කියලා අහන ප්‍රශ්නේ ඇත්තටම හරිම මේ අනවබෝධය නිසා තියෙන ප්‍රශ්නයක්. කොරෝනා වලට නෙමෙයි බෙහෙත් තියෙන්නේ. බෙහෙත් තියෙන්නේ රෝගීන්ට ඇති වෙන රෝගවලට. එතකොට කොරෝනා කියන්නේ නමක් විතරයි. එතකොට මේකෙදි ශරීරයේ ඇති වෙන විකෘතිතාවයක් තියෙනවා. ඒ විකෘතිතාවයන් සුවපත් කරගන්න ඕන තරම් ක්‍රමවේද වෛද්‍ය විද්‍යාවන් තුල තියෙනවා. එතකොට මේ ක්‍රමය මොකක්ද කියලා හරියට හඳුනා ගන්න එක තමයි අපිට තියෙන අභියෝගය. ඉතින් ඒක හඳුනා ගන්න පුළුවන් ඒ ගැන විමසිලිමත්ව සලකා බලපුවාම. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ නියුමෝනියා තත්වයටපත් වුණාට පස්සේ ඒකෙත් එතෙන්දිත් ආරම්භක අවස්ථාවක් තියෙනවා, මධ්‍යම අවස්ථාවක් තියෙනවා, අවසාන අවස්ථාවක් තියෙනවා. ওই කියන අවස්ථාවලනොත් මධ්‍යම අවස්ථාවේදී රෝගියෙක්ගේ සුව කර ගැනීමේ සම්භාවිතාවය තරමක් අඩුයි. නමුත් ප්‍රථම අවස්ථාවේදී තරමක් වැඩි. හැබැයි ওই කියන අවසාන අවස්ථාවට රෝගියෙක්පත් වුණාට පස්සේ එයාගේ මේ මර්මස්ථානයක් වෙන පෙනහළු ඊටා විශාල ප්‍රමාණයක් පීඩාවටපත් වුණාට පස්සේ වෛද්‍යරුයි කියලා අපි මොනව කරන්නේ? බෙහෙත් තිබුණයි කියලා මොනව කරන්නේ? ඒක වළක්වන්න බෑ. එතකොට එතෙන්දී ඒ රෝගියාගේ මරණය ස්ථිර වෙනවා. දැන් කොයි වෛද්‍ය ක්‍රමයකටද පුළුවන් වෙලා තින්නේ කිසියම් මිනිසෙක්ගේ මේ මරණය වළක්වන්න? ලෝකේ කිසිම වෛද්‍ය ක්‍රමයකට පුළුවන් කමක් නැහැ මේ මරණය කියන එක වළක්වන්න. කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා මරණය කල් දාලා දෙන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමා කියන විදිහට ඖෂධය හොයාගෙන තිනව නම් ඇයි ඒ සඳහා අපි යොමු වෙලා කටයුතු කරන්නේ නැත්තේ කියන එකේ ගැටලුව තියාගෙනම අපි නැවත වතාවක් මම කරුණාරත්න මහත්මයා දෙසට යොමු වෙන්න සූදානම් වෙන්නේ. දැන් මේ ඖෂධය ජනතාව අතර ගෙනෙන්න විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන්ගේ ඔබ කලින් කිව්ව විදිහට යම් මට්ටමක දැන් පවතිනවා. දැන් මේ ඖෂධය නිෂ්පාදන කටයුතු සිද්ධ වෙමින් පවතිනවද? ඔව් අපි නිෂ්පාදනය කරන්න පටන් අරන් තිනවා. මම හිතන්නේ ලොකු ස්කේල් එකකින් වැඩ පටන් අරගෙන තිනවා කරගෙන යන්න. හැබැයි ඒක විතරක් මදි අපිට මම හිතන්නේ වෛද්‍යතුමත් එක්ක කතා කර කර ඉන්නේ මේක අපි කැප්සූල් එකක් හරි කැප්සූල් එකක් නෙමෙයි ටැබ්ලට් එකක් විදිහට හදන්න. ඒක තමයි අපේ නෙක්ස්ට් ස්ටෙප් එක. දැන් මේ වෙනකොට ඒ කටයුතු සූදානම් කරමින් යනවා නේ. ඒ එක්ක රසායනාගාර සහ ඒ මැනුෆැක්චරින් කම්පැනිස් එක්ක ඩිස්කෂන්ස් කරගෙන යනවා. මේක සාර්ථකව එහෙම නිෂ්පාදන එළියට දාන්න පුළුවන් කියලා දැනට දෙන්න පුළුවන් සහතිකයක් තියෙනවද? එහෙම නැත්නම් තාමත් ඒක පහත් අවම තත්යකද තියෙන්නේ? නෑ ඒකට නිසි පිළිතුරක් මම හිතන්නේ වෛද්‍යතුමාගෙන් ලබා ගත හැකි. මා කරන්නේ ඔය ටෙස්ටිං කරන සහ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක පැත්ත බලන එක තමයි මම කරන්නේ. ඊට ඉදිරියේ කරන්න ඉස්සරහා කරන්න දේවල් අපේ වෛද්‍යතුමාගෙන් මේක මේ ලොකු මිලක් නියම වෙන ඖෂධයක් බවට පත් වේවිද? අනේ අපි මේක මුලින් මේ කරන්නේ ඔක්කොම සද්භාවයෙන් අපි 7-5ක්වත් මං හිතන්නේ අපි ඒ අරමුදලට හදාගෙන අපි කරනවා මිසක් අපි මේ වාණිජ්‍යම වශයෙන් නෙමෙයි මේ දේවල් කරන්න බලන්නේ. හැබැයි රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නොත් අපිට ඒක හයියක් වෙයි. මොකද ඉක්මනින් කරගන්නත් පුළුවන් සහ අපිට ලෙහෙසින් කරගන්න පුළුවන් වෙයි. හොඳයි දැන් වෛද්‍යතුමනි දැන් මිල සම්බන්ධව මම සඳහන් කරේ දැන් අපි දන්න කාරණාවක් තමයි මේ ඖෂධ මාෆියාව කියන එක ලෝකේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. දැන් දේශීය වශයෙන් වැඩක් කරන්න හදනකොට මේක ඖෂධ මේ දේශීය වෛද්‍ය විද්‍යාවට පමණක් නෙමෙයි දේශීය කර්මාන්ත වලට දේශීය නිෂ්පාදන වලටත් ඇති වෙලා තියෙන තත්ත්වය තමයි කොහේ හරි බටහිර බලපෑමක් සිද්ධ වෙනවා කියන කාරණා. ඒකේ සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් මේ ඖෂධ මාෆියාව කියන එක මේ මොහොතේ ඔබතුමාලා නිෂ්පාදනය කරන ඔබතුමාලා හොයාගත්ත මේ ඖෂධය සමාජයට ගෙන එන්න යම් බලපෑමක් කරලා තියෙනවද ඔබතුමාගේ හිතන විදියට? ඔව් මම අර මේ සාකච්ඡාව මුලදීම මම කිව්වා අපේ අරමුණ මොකක්ද කියන. අපේ අරමුණ තිබුණේ අනතුරටපත් වෙන්න යන පිරිසක්ව කොහොමද ගලවගන්නේ කියන එක.
එතකොට අපි ඒ කාර්යයට සූදානම් වුණා මිසක්කා අපි තවත් පිරිසක් එක්ක යුද්ධ කරන්න සූදානම් වෙලා නැහැ. අදටත් අපේ ප්‍රතිපත්තිය ඒක තමයි. අපිට ගැටලුවක් ආවා. අපෙන් ඒකට විසඳුමක් ඉල්ලුවා. අපි ගාව විසඳුමක් තිබුණා. අපි ඒ විසඳුම ක්‍රියාත්මක කළා. ප්‍රතිඵලයක් ලැබුණා. අපි අද ඒකෙන් තෘප්තියටපත් වෙලා ඉන්නවා. හැබැයි තව කෙනෙක්ව බේරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේවා මේ නිකං සටනක් නෙවෙයි, මේක ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන සටනක්. ඔබතුමා ළඟ ප්‍රතිකාරය තියාගෙන මේ ලෝකයේ මේ වෙනකොට බොහෝ වෙලාවට මරණයටපත් වෙන ජනතාව බේරගන්න පුළුවන් අවස්ථාවක් තියාගෙන ඇයි මිනිසුන්ව මරණයෙන් බේරගන්නේ නැති කියලා යමක් අහන්න පුළුවන් කෙනෙක්. ඔව්. එතකොට දැන් අපි අපේ ගෙදර කෙනෙක් අසනීප වුණාම මට පුළුවන් ඒ සම්බන්ධව වගකීම අරගෙන තීරණ අරගෙන බෙහෙත් ටික හොයාගෙන මේ සකස් කරලා කුස්සියේ හැරි තම්බලා ඉවරලා පොවන්න පුළුවන්. එතකොට මට පුළුවන් ද අල්ලපු ගෙදර ඇති වෙන ප්‍රශ්නයට මේ බෙහෙත් හදලා දෙන්න. නෑ. එතකොට අපිට එයාගේ අවසරයක් ඕනේ, ඉල්ලීමකුත් ඕන. හැබැයි මේ දැන් සමහර රෝගවලට අපි දන්නවා අල්ලපු ගෙදර එක්කෙනාටත් මට හැදුනත් ඔබට හැදුනත් මෙන්න මේ බෙහෙත තමයි. දැන් උදාහරණයක් ඇරයට ගත්තොත් මේ රෝගය සඳහා මේ විශේෂඥ වෛද්‍යවරයා කියලා අපිට කියන්න පුළුවන්. දැන් කොරෝනා සඳහා මෙන්න ಔಷධය. එතකොට අල්ලපු ගෙදර එක්කෙනාත් භාවිතා කරනවා, ඔබතුමාත් භාවිතා කරනවා, ඊළඟ රටේ එක්කෙනාත් භාවිතා කරනවා. මම හිතන්නේ එතනට වඩා මෙතන අර්බුදයේ තියෙන මේක පිළිගැනීම නේද? නෑ, ඔයා මේ හොඳම තැනකට මේ ප්‍රශ්නය ගෙනාවේ. ඒක විශේෂයෙන් මම කියන්න ඕන කාරණයක්. දැන් අපි පුරුදු වෙලා තියෙනවා මේ දේශීය වෛද්‍ය ක්‍රම කියන ඒවායේ තියෙන ඖෂධ වර්ග බොහොම මේ පහසුවෙන් දැනගන්න. ඇත්තරම අද නූතන තාක්ෂණයේ දියුණුව නිසා දේශීය වෛද්‍යවරු මේ දේශීය ඖෂධ ගැන විතරක් නෙමෙයි ලෝකේ නිෂ්පාදනය කරලා වෙළඳපොළට ඇවිල්ලා තියෙන ඕනෑම ඖෂධයක් ගැන අද දැනගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා. ඒ නිසා මම කියනවා ඖෂධ ගැන දැනුවත් වීමේ වැදගත්කමක් තියෙනවා මහ ජනතාවට. තමන් පාවිච්චි කරන ඖෂධය මොකක්ද, ඒකේ ක්‍රියාව. හැබැයි මේ ලංකාවේ තවම මේ ඒ තත්වයට මනස දියුණු වෙලා කියලා හිතා ගන්න අමාරුයි. මොකද ඖෂධයක් දැනගත්තාම ඒ අය ඒක අවභාවිතයටපත් කරනවා. එතකොට මේ දැන් මේක සරල ඖෂධයක්. හරි. තමන්ගේ වත්තේ තියෙන හොයාගන්නත් පුළුවන්. අපි මේක වෛද්‍යවරුන් දැනුවත් කරලත් තියෙනවා. ඒ නිසා අපි මහ ජනතාවට හැම විටම කියන්නේ අපිට මේක ඉදිරි දවසකදී මේ නිරාවරණය කරලා දෙන්නත් පුළුවන් මහ ජනතාවට. මෙන්න මේක තමයි බේත කියලා එක. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. රහසක් නැහැ. නමුත් අවදානම තේරුම් ගන්න ඕනේ. අපි පොතක පතක තියෙන බෙහෙතක් හෝ එහෙම නැත්නම් පුවත්පතකින් ප්‍රකාශයටපත් කරලා තියෙන බෙහෙතක් හෝ එහෙමත් නැත්නම් දෙවියන් දුන්නු සීනෙන් දැකපු බෙහෙතක් හෝ මේ ආදී බෙහෙත් වර්ග කවර ආකාරයකින් සමාජගත වුණත් රෝගීන් ඒවා පාවිච්චි කරන්න එක සුදුසු නැහැ. නුසුදුසුයි. හේතුව මොකද? ඖෂධයට වඩා වැදගත් වෙනවා රෝගය. රෝගයේ ශරීරය තුල ගමන් කර මං ඉස්සෙල්ලා කිව්වේ ගමන් කරන ක්‍රමයක් තියෙනවා කියලා. ඔය ක්‍රමයේ මොකද්ද කියන එක වෛද්‍යවරුත් අවබෝධ කරගන්නේ බොහොම අමාරු වෙන්නේ. රෝගයක් කොයි පැත්තටද හැරෙන්නේ කියන එක විමසිලිමත්ව ඉඳලා තමයි ඒගොල්ලොත් අවබෝධ කරගන්නේ. එහෙම තත්ත්වයක් තියෙද්දි කොහොමද මේ රෝගියෙක් අවබෝධ කරගන්නේ තමන්ගේ ශරීරය ඇතුලේ තියෙන රෝග තත්ත්වය කොයි පැත්තටද මේ වෙන්නේ කියලා. එයා හිතනවා මේ අසවල් ඖෂධය බීපුවම සනීපයි කියලා. ඒක බිබී ඉන්නවා. නමුත් රෝගේ කොයි පැත්තට යනවද කියලා එයා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා එයා අනතුරට හෙලනවා. එයා අනතුරකටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේක මේ අනිත් එක මේ වෙන අවස්ථාවක් වගේ නෙමෙයි මේ කොරෝනා ආසාදනයේ වේගයෙන් ව්‍යාප්ත වෙන සංක්‍රාමික රෝගයක්. මේ වෙලාවේදී අපි මහ ජනතාවව නොමග යන විදිහේ දැනුවත් කිරීමක් කළොත් ඒක මේ අපරාධයක්. දැන් අර මේ සාමාන්‍යයෙන් අපි සුව වූවා කියලා කියන්නේ අපි දකින්න දෙයක් තමයි දින 14 වැඩි කාලයක් නිරෝධානයට ලක්වීම සහ ප්‍රතිකාර ලබා ගැනීම වගේ ක්‍රමවේදයක් තියෙනවා. දැන් එතකොට වෛද්‍යවරයා විසින් සහතික කරලා අපි දන්නවා අපි රූපහානි බලාගෙන ඉන්නකොට විවිධ ප්‍රෝට් තියෙනවා. ඔන්න අද සුවය ලබා ගෙදර ගියා. මෙච්චර ප්‍රමාණයක් සුවය ලබා ගෙදර ගියා කියලා. හැබැයි අපිට එතනදී තියෙන සහතිකයක් මෙන්න මේ ක්‍රමවේදය ඇතුලේ තමයි මේ සුවය ලබා දීලා තියෙන්නේ. මෙච්චර නිරෝධානයට ලක් වුණා. මෙන්න මේ ප්‍රතිකාර ක්‍රමය කරා. අපි දන්නේ නැහැ ප්‍රතිකාර ක්‍රමයට මොනවද පාවිච්චි කරපු ඖෂධ කියන එක එහෙම තියෙනවද කියලා. එතකොට දැන් මෙතන තියෙන අර්බුදය හැටියට මම දකිනවා වෛද්‍යතුමනි. දැන් ඔබතුමාලා ඖෂධයක් තියෙනවා කියලා කියනවා. ඒ සඳහා ප්‍රතිකාර අරගෙන සුවය ලැබපු කට්ටියක් ඉන්නවා. හැබැයි ඒක ප්‍රතිකාර ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය හරහා කියලා යම් පුළුවන් ද අපිට ඉස්සරහට අරගෙන එන්න මෙහෙම පෙන්නලා දෙන්න. මෙන්න මේකෙන් තමයි මේ ප්‍රතිඵල ලැබලා තියෙන්නේ. මෙන්න මේ භාවිතය කිරීම සඳහා තමයි මේ ප්‍රතිඵල ලැබුණේ කියන එක. පෙන්නලා දෙන්න පුළුවන්කමක් තියෙනවා.
නමුත් ඔබ ඔය අහන ප්‍රශ්නයට අපි එහෙම පිළිතුරු දෙන්න ගියොත් රටේ තව ගොඩාක් කොරෝනා වලට වැඩිය ලොකු ප්‍රශ්න ඇති වෙනවා. එතකොට අපිට අවශ්‍යතාවයක් නැහැ රට තුල එවැනි අනවශ්‍ය ප්‍රශ්න ඉස්මතු කරන්න. හොඳයි මම බාධා කරන්නේ නැවත වතාවක් මේක ඉතාමත් හොඳ සාකච්ඡාවක්. මොකද මේ මොහොතේ සියලු දෙනාම හොයමින් ඉන්නේ මේ සඳහා කොහොමද ගැලවෙන්නේ කියන එකනේ. ඔබතුමා කියන්නේ ඊටත් වඩා අර්බුදයක් ඇති වෙනවා කියලා කියන්නේ මේ බටහිර වෛද්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව අතර තියෙන ගැටුමක් නිසාද? එහෙම නැත්නම් මේ දේශීය වෛද්‍ය විද්‍යාවේ මේ නැගිටීම අවබෝධ කරගන්න කවුරු හරි සූදානම් නැති නිසාද? වෛද්‍ය විද්‍යාවන් හැටියට ගත්තොත් කිසිම ගැටුමක් නැහැ. මොකද වෛද්‍ය විද්‍යාව කියන එක පොදු දැනුම් සම්භාරයක් ලෝකේ කාටත් ඒ පිළිබඳව අයිතිවාසිකම් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තම තමන් ගොඩනගාගෙන තිබිච්ච අභිමානයන්ට පහරක් වදී දෝ කියන සැකේ නිසා ඇතැම් අය මේ පිළිබඳව කලබලයකට අනවශ්‍ය කලබලයකටපත් වෙනවා. නමුත් අපිට එහෙම කලබල වෙන්න දෙයක් නැහැ. අපි ඒ අයගේ අභිමානය බිඳ වැටෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. අපිට අපේ අරමුණ ඒ අයගේ අභිමානය බිඳීම නෙවෙයි. අපේ අරමුණ රෝගීන්ව සුවපත් කර ගැනීම. හොඳයි කරුණාරත්න මහත්මයා ඔබතුමාට මම හිතන්නේ විශාල කාර්යභාරයක් තියෙනවා මේ අභිමානය සම්බන්ධයෙන් වෛද්‍යතුමා කිව්ව කාරණාව අභිමානය තව කෙනෙක්ගේ විනාශ වෙන්න නොදී මේ කටයුත්තට සැබෑ සාධාරණ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්නේ කොහොමද කියන කාරණාව මෙතනදී මොනතරම් දුරට මේ ක්‍රමවේදය සාර්ථක වේද නැද්ද කියන එක තියෙන්නේ මම හිතන්නේ අපි සියලු දෙනාගේම ක්‍රියාව මත. හැබැයි මෙතනදී මේ බටහිර වෛද්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාවත් එක්ක ගැටුමක් නෙමෙයි සහෝදරාත්මක බැඳීමක් නේද ඔබතුමාලා මේ ඉල්ලා සිටින්නේ මට තේරෙන විදියට. ඔව් අපි ඇත්තටම මේ සහෝදරාත්මකව තමයි ඉල්ලන්නේ. මේක ඇත්තටම මේ ගැටුමක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මම මෙතුමාගෙන් අහපුවම මේක මැනුෆැක්චරින් වලට යද්දි මේකේ කොස්ට් එකක් යනවා. ඒව බලන්න ඕන අරක මේක මෙතුමා කිව්වේ ඒ එකක්වත් බලන්න එපා ඉස්සරහාම අපි මේ රෝගියෝ ටික බේරමු කියලා. ඇත්තටම අපිත් එක්කහුව වෙන්න මේකට එක්කහුව වෙන්න හේතු වුණේම එක රෝගියෙක්ව හරි ජීවිතය දාණය ගන්න පුළුවන් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ ඇචීව්මන්ට් එක. මම හිතන්නේ ඒක අපිට වැඩි වැඩියෙන් කරගන්න පුළුවන් නම් මං කියන්නේ ලහිලහියේ අපිට කරගන්න පුළුවන් නම් අපිට තව සියලු දෙනාම එක්ව ඒ කියන්නේ අපි මේ කල්ලි ගහෙන්නේ නැතුව සියලු දෙනාම එක්ව මේ ඇවිල්ලා තියෙනා මං හැමතිස්සෙම කියන්නේ මේ පොදු සතුරෙක් ඇවිල්ලා තියෙන්නේ මේක පොදු සතුරට එක්ව අපි සටන් කරලා ජයග්‍රහණය කරමු. ඒ දේවල් කරන්න අපිට මං හිතන්නේ රාජ්‍ය අනුග්‍රහය සහ ඒ ප්‍රතිපත්ති නීති අපිට ලිහිල් කරලා ලබා දෙනවා නම් අපිට ඒ ගමන යෑමේ පහසුතාවයක් තියෙනවා. හොඳයි. වෛද්‍යතුමා මම කැමතියි මේ ඔබතුමාගෙන් මේක වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරගන්න. අර බටහිර වෛද්‍ය ක්‍රමය සහ දේශීය වෛද්‍ය ක්‍රමයත් එක්ක එකතු වුණොත් අර ඔබතුමා සඳහන් කරේ සමහරක් වෙලාවට බැක්ටීරියාවකට මුහුණ දීම කියලා කියන්නේ දෙපාර්ශවයේම ශක්තියක් තියෙනවා. මම දන්න විදිහට මම එහෙම වෛද්‍ය විද්‍යාව සම්බන්ධව දැනුමක් නැහැ. ඒතකොට මේ දෙක එකතු වුණොත් රෝගීන් හැටියට එහෙම නැත්නම් ජනතාව හැටියට අපිට යම්කිසි වාසියක් ලැබෙයි කියලා තමයි මට හිතෙන්නේ අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වේවි කියලා. මේක වෛද්‍ය විද්‍යාත්මකව පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි. පැහැදිලිවම ලොකු ප්‍රතිඵලයක් අත්පත් කරගන්න පුළුවන්. මොකද හේතුව අපි රෝගියාගේ පැත්තෙන් ඉස්සෙල්ලා ගමුකෝ. රෝගියාගේ පැත්තෙන් ගත්තොත් අර මම කලිනුත් කිව්වා මේ රෝගයක් හැදෙනකොට අපේ ශරීරයේ ඇති වෙන තියෙන පටකවල ඇති වෙන විෂමතාවයන් නැත්නම් විකෘතතාවයන් නිසා සහ ඒ විකෘතතාවවල තියෙන ප්‍රබලකම නිසා තමයි මේකේ උග්‍රතාවය රඳා පවතින්නේ. එතකොට මේ උග්‍රතාවයන් ඇතිවීම නැත්නම් මේ පටකයකට සිද්ධ වෙන හානිය පොදු ක්‍රමයක් තියෙන්නේ. ඒක විස බීජයක් නිසා සිද්ධ වුණත් එහෙම නැත්නම් විසක් ශරීරගත වීම නිසා සිද්ධ වුණත් එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් ගත්තොත් පොල්ලකින් පාරක් වැදිලා රුධිර ගලණය සිද්ධ වෙලා එහෙම සිද්ධ වුණත් ජානවල විකෘතතාවයන් නිසා ඒ තත්ත්වය ඇති වුණත් අවසානයේදී සෛලයක් කියලා එකක් අපි දකිනවනේ මේ ශරීරේ නිර්මාණය වෙලා තියෙන මූලික ඒකකයේ සෛලයක්. එතකොට මේ සෛලයක ජීවී බව තමයි පුජ්‍යලයාගේ ජීවී බව කියලා අපිට සලකන්න පුළුවන්. සෛලයක් මරණයටපත් වෙනවා නම් ඒ නිසා ඊළඟ එහෙම සෛල සියල්ලම මැරලා යන එක තමයි අවසානයේදී මරණය කියලා අපි සලකන්නේ. එතකොට මේ සෛලය කියන එකත් කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන් මේක නූතන විද්‍යාත්මකව තියෙන සංකල්පයක් නේ. ඒවා දේශීය වෛද්‍ය විද්‍යාවේ තමයි මේ සෛල සංකල්පේ පළමුවෙන්ම විස්තර කරන්නේ.
මම ඒක අතිරේක මන් දන්නේ කාලය ඇති වෙයිද කියලා. ඒකේ තියෙනවා ශරීර අවයවස්තු පරමාණු ભેදේන අපරිසංඛ්‍යා බහුත්වාත් දති සූක්ෂ්මාත් දතීන්ද්‍රියත්වාච්‍ය තේසං සංයෝග විභාගේ කාරණං වායු කර්මස්වභාවස්ච කියලා මේ වචන එකක්වත් තේරෙන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට. මේකෙන් කියන්නේ මේකයි මේ ශරීර අවයව නිර්මාණය වෙලා තියෙන්නේ සූක්ෂම වශයෙන් සලකලා බලුවොත් මේ පරමාණු ස්වරූපයෙන් බැලුවොත් අපරිසංඛේයයි. ගණන් කළ නොහැකි තරමකින් මේ සංඛ්‍යාවත් වෙන. ඒ කියන්නේ ගණන් කරන්න බැහැ කියන එකේ තේරුම විශාල සංඛ්‍යාවක් කියන එක. බහුත්වාත් බොහෝසෙයින් තියෙන නිසාත් සූක්ෂමත්වාත් ඒ කියන්නේ අතිශයින්ම සියුම් නිසාත් අපිට සාමාන්‍යයෙන් මේක කෙනෙකුට දැක් ගන්න අමාරුයි. එතකොට බහුත්වාත් දති සූක්ෂම දතීන්ද්‍රියත්වාච්ච දකින්න බැහැ කියන එකත් කියනවා. අතීන්ද්‍රියයි මේක. හරි අතීන්ද්‍රියත්වාච්ච තේසං සංයෝග විභාය කාරණං වා. ඒ කියන්නේ මේ අපේ ජීවි ඒකකයේ කියන එක. සෛලය කියන එක. ඒකත් අපි සෛල විද්‍යාවේදී ඉගෙන ගන්නවා. එතකොට දැන් ওই සෛලයක ඇතිවීම, පැවතීම සහ මරණය කියන තුනක් සිද්ධ වෙනවනේ. එතකොට මේ මරණය වෙන යාන්ත්‍රණය තමයි ඔය හැම රෝගයකදීම එක විදියටම ක්‍රියාත්මක අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් ඕවා වළක්වන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. එතකොට ඒකායන මාර්ගයක් මේ එකම විසඳුම මේකයි කියලා කියන්න බෑ. තව වෙනත් ක්‍රමවේදයන් තියෙනවා. එතකොට ඒ ක්‍රමවේද සියල්ලක් එක තැනකට එකතු වුණොත් එහිදී ලබා ගන්න පුළුවන් වෙන ප්‍රතිලාභය වැඩිනේ. ඒක එක පැත්තක්. ඒ රෝගියාගේ පැත්ත. දැන් රටක ඖෂධ සඳහා යන වියදම කොච්චරද? ඉතා විශාල මුදලක් රටකින් වියදම් කරනවා. එතකොට දේශීය වෛද්‍ය ක්‍රම වල භාවිතා කරන ඖෂධ සඳහා මහ විශාල වියදමක් වැය කරන්න වෙන්නේ නැහැ. අපි ඖෂධ ආනයනය කරන්න පෙළඹෙලා තියෙන නිසා ඉන්දියාවෙන් ගේන නිසා අපිට මුදල් වැය කරන්න වෙනවා. හැබැයි ලංකාවෙත් ඖෂධ තියෙනවනේ. එතකොට ඉස්සර හිටපු වෛද්‍යවරු මේ රෝගීන්ට ප්‍රතිකාර කළේ මේ පිට රටින් බෙහෙත් එනකම් බලාගෙන ඉඳලා නෙමෙයිනේ. තමන්ගේ වත්තේ එහෙම නැත්නම් අවට ගමේ තිබිච්ච ඖෂධ වර්ග වලින් තමයි ප්‍රතිකාර කළේ. ඒක තාම එහෙමම නොනැසී තියෙනවා ලංකාව තුළ. භාවිත තත්ත්වෙ නේද? එතකොට මේක අපි භාවිතයට ගත්තොත් ලංකාවේ ඖෂධ පරිභෝජනය කොයිතරම් දුරකට අඩු වෙයිද? දැන් හෙම්බිරිස්සාවක් හැදුනහම කියන ඖෂධේ මං හිතන්නේ අපි නම් සඳහන් කරන එක සුදුසු නෑ. කිසි ඖෂධයක් භාවිතා කරනවා නම් විදේශයෙන් ආනයනය කරන ඒ ඖෂධයට කොච්චර වියදමක් යනවද? එතකොට ඒ වෙනුවට අපිට gedara තියෙන බෙහෙතක් පාවිච්චි කරගන්න පුළුවන් නම් මම හිතනවා ජාතික ජනය කියන එක මේ රට තුල ඉතිරි වෙනවා. හොඳයි වෛද්‍යතුමනි තව ප්‍රශ්නයක් තියෙනවා මට දැන් මේක මම හිතන්නේ කාරණා දෙකක් තියෙනවනේ එකක් වෛරසය වැළඳුනේන් පස්සේ කොහොමද වෛරසයට එරෙහිව සරණදියත් කරන්න ඖෂධය තුලින් කියලා. මේ ඔබතුමාලා හොයාගත්ත ඖෂධයේ යම් හැකියාවක් තියෙනවද වෛරසය වැළඳෙන්නට පෙර කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා. ඒක වෛරසය ශරීරගත වීමට නොහැකි වෙන අයුරින් ආරක්ෂා කිරීමේ හැකියාවකුත් තියෙනවද? සාමාන්‍යයෙන් අපිට වෛරසයක් ශරීරගත වීම වළක්වන්න බෑ. මොකද ඒක වළක්වන්න තියෙන යන්ත්‍රානුසාරයෙන් කරන දෙයක් තමයි. ඒ කියන්නේ අපි මුඛ වාඩමක් හෝ එහෙම නැත්නම් මුඛ ආවරණයක් ඉස්සර පාවිච්චි කරපු වචනේ මුඛ වාඩම් කියන එක. මුඛ ආවරණයක් භාවිතා කරන එක. එහෙමත් නැත්නම් අර මේ සමාජ දුරස්ථතාවය. ඇත්තටම සමාජ දුරස්ථතාවය නෙමෙයි මේක වෙන්න ඕනේ පුජ්‍යල දුරස්ථතාවය. එතකොට මේ පුජ්‍යල දුරස්ථතාවය අපි පවත්වාගෙන යන එක. එතකොට දෙන්නෙක් අතර තියෙන පරතරය වැඩි කරගත්තාම යම් රෝග තත්ත්ව මේ සංක්‍රාමික රෝග තත්ත්ව බොවීම අඩු වෙනවා. ඊළඟ තමයි අපට පරිසරයේ පිරිසිදුව පවත්වා ගැනීම. එතකොට ඒ සඳහා උපක්‍රම තියෙනවා. ඒවෙන් අපිට ඒක වළක්වා ගන්න පුළුවන්. හැබැයි ඔය කතරම් උපක්‍රම දුන්නත් හදිසියේ මේ නොවැළැක්විය හැකි අවස්ථාවකදී වෛරසයක් අපි දන්නේම නැතුව මේ අපේ ශරීරයට ඇතුල් වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම අවදානමක් තියෙනවා. ඇතුල් වුණාට පස්සේ ඒක ශරීරය තුළ වර්ධනය වෙන එක වළක්වන්න පුළුවන්ද කියලා මගෙන් අහනවනම් මං කියනවා පුළුවන් කියලා. ඒක අර මේ ප්‍රගුණ වෙලා එහෙම නැත්නම් දෙගුණ වෙලා තෙගුණ වෙලා ඒ විදිහට වෛරස් සංඛ්‍යාව වර්ධනය වෙන එක අපිට මේ වළක්වා ගන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර වලින්. හැබැයි ওই වෙනකොට රෝග ලක්ෂණ පහළ වෙලා නැහැ. ඒ නිසා කිසියම් අපි දන්නේ නැහැනේ රෝග ලක්ෂණ පහළ වෙනකන් අපේ ඇඟේ තුල වෛරසයක් තිබුණාද නැද්ද කියලා. ඒක තමයි වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. අපි හිතමු මේ වගේ සංක්‍රාමික රෝගයක් ව්‍යාප්ත වෙන කාලයකදී අපි ආරක්ෂාව පිණිස මහ ජනතාව දැනුවත් කරන්න පුළුවන් මෙන්න මේ ඖෂධය මේ කාල පරිච්ඡේදය තුළ භාවිතා කරන්න ලෙඩක් තිබුණත් නැත. ඒක රජයෙන් කරන්න ඕන දෙයක්. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට රජය තමයි මහ ජනතාව මට ඒ අවසරේ නැහැ. මට තියෙන්නේ පුජ්‍යලයක් මට කතා කළොත් එයාට බෙහෙත් දෙන්න අවසරයක් මට තියෙනවා.
එතකොට රජයේ විසින් දැන් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන්න පුළුවන්ද ක්‍රියාත්මක කරන්න පුළුවන්ද ගෙදර ඉන්න මේ ඒ ගෙදරට නම් පුළුවන් තාත්තට ටිකක් සැර වෙලා දරුවන්ට නිරෝධායන නීතියක් පවත්වන්න පුළුවන්. නමුත් රට තුල නිරෝධායන නීතිය පවත්වන්න පුළුවන් නෛතික මේ අධිකාරියක් තියෙනවනේ. ඒ වගේම මහ ජනතාවට ඒ ආරක්ෂක පියවරල් අනුගමනය කරන්න නෛතික අධිකාරියක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි ඒ ගැන දැනුවත් වෙලා සොයලා බලලා මේ කියන ප්‍රතිකාර මේ විදිහේ දැන් අපි කියන්නේ මේ අත සෝදන්න එතනින් ගියාම මේ මොනවාද සමාජ දුරස්ථාවේ පවත්වා ගන්න ඒ වගේ උපදේශ දෙනවනේ. ඒ වගේම කියන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය තුළ මෙන්න මේ ඖෂධ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ කියන ආහාර වර්ග ටික ගන්න. එතනින් ගියාම මෙන්න මේ විදිහට ඇවතුම් පැවතුම් සකස් කරගන්න. එතකොට මේ රෝග තත්ත්වේ වර්ධනය වෙන එක වළක්වා ගන්න පුළුවන්. හොඳයි චාරුක කරුණාරත්න මහත්මයාගෙන් මම අවසාන වශයෙන් අහන්නේ මේ වෙනකොට ජනතාවට එහෙම නැත්නම් මේට අදාළ ආයතන වලට ඔබතුමාට මොන වගේ ඉල්ලීමක් කරන්නද තියෙන්නේ? ඉල්ලීම් කරලා තියෙනවා අපිට හිතන්නේ දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට යන්න තියෙන්නේ ආයුර්වේද කොමසාරිස් සරහා සියලුම දේවල් මම ඉහළ තැන්වලට කතා කරවම මේ මාර්ගයේ ඉන්නයි කියලා කිව්වා. ඉතින් බෙහෙත් වෙන මාර්ගයකින් යන ගමන් පටිපාටියට අනුව යන්න ආයුර්වේද කොමසාරිස්තුමාව දැනුවත් කරලා මේක ඉදිරියට ගෙනියන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. දැන් එතුමා අපිට සාකච්ඡාවකට එන්නයි කියලා දිනවා මේ මාසේ 5 වෙනිදා. ඉතින් ඉන් පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යන්න අපි ලෑස්තිලා ඉන්නවා. වෛද්‍යතුමනි ඔබතුමාගේ බලාපොරොත්තුව මොකක්ද? එහෙම නැත්නම් මේක අවසාන වශයෙන් ජනතාවට ඔබතුමාට දෙන්න පුළුවන් බලාපොරොත්තුව මොකක්ද මේ ඖෂධය සම්බන්ධයෙන් කියලාත් මම දැනගන්න කැමතියි. ඒතර මේ දැන් අපි මුණ දීලා තියෙන්නේ මේ බරපතල අවස්ථාවකටනේ පහුගිය දවස්වල මුණ දීලා තිබුණේ. එතකොට අර කුණාටුවක් හැමුවා වගේ මේ විවිධ පුජ්‍යලයන් බීතියටපත් වුණා පීඩාවටපත් වුණා. දැන් අපිට ඒ පීඩාව දැන් ක්‍රමෙන් තුරන් වෙමින් යනවා. දැන් ඒකට තියෙන හොඳම සාධකය තමයි මරණ සංඛ්‍යාව 7කට වඩා වැඩි වුන්නේ නැහනේ දැන් මාස ගණනාවක් තිස්සේ එතන ඉඳලා මේක මට්ටමක තියෙනවා. ඒ වගේම හදිසි අවස්ථාවකට රෝගීන්පත් වෙලත් නැහැ. ඒ කියන්නේ රෝග තත්ත්වයේ මනාව කළමනාකරණය වෙලා තියෙනවා රට තුල. එහෙම කියලා අපි දැන් නිදහස් වෙලා මේවා වුණොත් මොකද වෙන්නේ? ආපහු අර පරණ තැනට යනවා. ඒක නිසා මේක සාමූහිකව මේ ජයගත යුතු දෙයක්. ඒක හැම කෙනෙකුටම මේ වගකීම තියෙනවා. රටේ ජනාධිපතිතුමාට ඒ වගකීම තියෙනවා, සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීම තියෙනවා, සෞඛ්‍ය නිලධාරීන්ට වගකීම තියෙනවා, වෛද්‍යවරුන්ට වගකීම තියෙනවා. ඒ වගේම ගෙදර ඉන්න පොඩි දරුවට පවා මේ වගකීම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක නිසා විය යුතු දේ තමයි මහජනතාවට දැනුවත් කළ යුතු දේ තමයි බියටපත් වෙන එක තේරුමක්ම නැහැ. බිය වෙන්න එපා. අපි මේ අවස්ථාවට මුහුණ දෙන්නයි ඕනේ. බුද්ධිමත්ව සංසුන්ව මුහුණ දෙන්න ඕනේ. එතකොට බුද්ධිමත්ව සංසුන්ව මුහුණ දීලා ඒ විශේෂඥයන් දෙන උපදේශ පිළිපදින ගමන් තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගන්න ඕනේ. පළවෙනිම දේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගන්න ඕනේ. ඒ වගේම මේ වෛද්‍ය උපදේශ ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට අවට පරිසරය පිරිසිදුව තියාගන්නේවා, ගෙදර පිරිසිදුව තියාගන්නේවා, ඒ ආදී කාරණා මම එකක් වශයෙන් මෙතෙන්දී විශේෂණය නොකලත් පොදුවේ කිව්වම් ඒ කාරණා තමයි අපි කිසි විටකත් මේ අවදානම දැන් පහ වුණා, දැන් හරි, දැන් අපිට නිසි විදිහට මේ පරණ පුරුදු විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මේ අවබෝධ කරගන්න ඕනේ. ඒක වැරදි. ඒක සංශෝධනය කරගන්න ඕනේ. එහෙම කරන්න බෑ. එහෙම කළොත් මොකද වෙන්නේ? ආපහු වතාවක් මේ රෝග තත්ත්වය ඇතිවීම අවදානමක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ රෝගෙත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙයි නේ. ඔව්. ඒක තමයි. මොකද හේතුව දැන් අපි දන්නේ නැහැ කොතනද වෛරසය තියෙන තැන් කොතනද කියලා. දැන් අද වෙනකොට අර සුව වෙච්ච රෝගියෙකුත් නැවත ඔන්න ආපහු ආසාදයෙන් ලකුණා කියලා පෙන්눔 කරනවා. ඒ කියන්නේ මේ වෛරස් ශරීරය තුල සැඟවිලා ඉඳීමේ හැකියාවකුත් තියෙනවා. සමහරලාට ඒ වසර කීපයක් වෙන්න පුළුවන්, මාස කීපයක් වෙන්න පුළුවන්, සති කීපයක් වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට තහවුරු කරන්න බෑ 100%ක් මේ වෛරසය ලෝකෙන් තුරන් වුණා කියලා. හරි. එතකොට අපි දැනගන්න ඕනේ වෛරසයක් ඇඟ ඇතුලේ තිබුණත් නැතත් අපිට රෝගියෙක් බවට පත් වෙන එක වළක්වා ගන්න. ඒවට අවශ්‍ය කරන උපදේශ ඕන තරම් සමාජය තුල පොතපතේ තියෙනවා, වෛද්‍යවරුන්ගෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම යම් කිසි පුජ්‍යලයකට දේශීය වෛද්‍ය උපදේශයක් අවශ්‍ය නම් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ මගින්
මේ පවත්වන මේ මුදල් අය කරන්නේ නැති හරි නොමිලේ ක්‍රියාත්මක වෙන ස්වේච්ඡා වෛද්‍ය සේවාවක් තියෙනවා. ඒ සේවාව මෙහෙවන්නේ ගම්පහ වික්‍රමාරච්චි ආයුධ විද්‍යායතනයේ. එතකොට ඒකට සම්බන්ධ වෙලා ඉන්න සුසුකම් තියෙන වෛද්‍යවරු ඒ අයගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපේ පොදු දුරකථන අංකයක් තියෙනවා. 071 828 828. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ දුරකථන අමතුමට කතා කරපුවාම වෛද්‍යවරයෙක්ගෙන් අවශ්‍ය කරන උපදේශය ලබා ගන්න පුළුවන්. මේක දුෂ්කර කාර්යයක් නෙමෙයි. මුදලක් වැය වෙන්නේත් නැහැ. මුදලක් වැය වෙනවා ටෙලිෆෝන් කෝල් එකක් ගත්තාම යන මුදල යාට වැය වෙනවා. ඒ ඇරෙන්න වෛද්‍ය ගාස්තු හෝ ඖෂධ වලට කියලා අපි විශේෂ අය කිරීමක් කරන්නේ. හොඳයි එහෙනම් අපි සුබවාදී බලාපොරොත්තු තබා ගමු. වෛද්‍යතුමා කිව්ව විදියට තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගන්න ඕන කාලෙක තමයි අපි ඉන්නේ. අපගේ ආරාධනාව පිළිගෙන අද අපේ මේ සංවාදයට එකතු වුණාට ඔබතුමන්ලා දෙන්නටම අපි ස්තුති පූර්වක වෙනවා. ඒ වගේම ඔබතුමන්ලගේ දෙන්නගේ උත්සාහයෙන් අපේ ජීවිත බේර ගන්න අවස්ථාවක් උදා වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ස්තුති අපිත් එක්ක රැඳී සිටියට.